අයිබෝන් අපි අද සාකච්ඡා කරන්නේ ශුද්ධ ගණිතයේ කෙටි ප්‍රශ්න පත්‍රයක්. ඒ කියන්නේ 19 වෙනි කෙටි ප්‍රශ්න පත්‍රය. ශුද්ධ ගණිතයේ ප්‍රශ්න කෙටි ප්‍රශ්න විභාගෙට 10ක් ලැබෙන බව ඔයගොල්ලෝ දන්නවා. නමුත් අපි දැනට සාකච්ඡා කරන්නේ මේ කෙටි පේපර්ස් තුලින් ප්‍රශ්න 5ක් පමණයි. මොකද අපි තාම ඒ තරම් දුරකට පාඩම් ගිහිල්ලා නැති නිසා. ක්‍රමක්‍රමයෙන් සිලබස් එක අවසන් වෙන කාලෙ වෙද්දී අපි ප්‍රශ්න 10ක් කරා යමු වෙනවා. දැන් අපි ප්‍රශ්න 5ක සාකච්ඡාවේ පවතින්නේ. ඒත් අපි තව ටිකක් ඉස්සරහට ගියාම ප්‍රශ්න 7ක සාකච්ඡාවකට එනවා. ඉදිරියේදී අපි ප්‍රශ්න 7ක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන විභාග කිට්ටුවේදී ප්‍රශ්න 10ක් සාකච්ඡා කරනවා. right. පළවෙනි ප්‍රශ්නට එන්න. පළවෙනි ප්‍රශ්නය කියවන්න fx සමාන x වර්ග ධන ax ධන b වර්ග නම් fx සමාන බිඳුව සමීකරණයේ මූල ඇල්ෆා හා බීටා යයිද t සමාන ඇල්ෆා ධන බීටා බෙදීම බීටා යයිද ගනිමු. p වර්ග t වර්ග සමාන ඒ වතාවක් තීරණයක බව පෙන්වන්න. මෙලෙස පවතින t හියගයන් සමානව පවතී නම් ඒ සමාන බිඳුව විට ඇල්ෆා හා බීටා හුදෙක් අතාත්තික බව පෙන්වන්න කියලා කියනවා. right. ලියාගන්න දී ඇති ශ්‍රිතය fx සමාන බිඳුව fx කියන්නේ x වර්ග ධන ax ධන b. මේකේ මූල ඇල්ෆා හා බීටා නම් ඇල්ෆා ධන බීටා ඍණේ ඇල්ෆා බීටා b c බෙදීමේ කියන්නේ b. t සමානයි ඇල්ෆා ධන බීටා බෙදීම බීටා නම් b වර්ග t වර්ග සමාන ඒ වතාවක් t ඍණයක බව පෙන්වන්න කියලා කියනවා. මේකෙන් අපිට ඇල්ෆා ධන බීටා ඍණේ ආදේශ කරගන්න පුළුවන්. මෙන්න බීටා එනවා ඍණේ බෙදීම t කියලා. බීටා එනවා ඍණේ බෙදීම t. නමුත් ළමයි x වර්ග ධන ax ධන b සමාන බිඳුවේහි මූලයක් බීටා නිසා මේ මූලය විසින් මේ සමීකරණය තෘප්ත කරනවා. බීටා වර්ග ධන a බීටා ධන b සමාන බිඳුවයි. මෙන්න මේ බීටා මෙතෙන්ට ආදේශ කරනවා. ඍණ a බෙදීම t වර්ග a බීටා කියන්නේ a බෙදීම t ඍණ ධන b සමාන බිඳුව a වර්ගයට t වර්ග ඍණ a වර්ගයට t ධන b සමාන බිඳුව. පොදු හරය ගන්න t වර්ග a වර්ග ඍණ a වර්ග t ධන bt වර්ග සමාන බිඳුව. එතකොට එනවා bt වර්ග මෙතන b වර්ග අරන් නැහැ නේ මම. b වර්ග. මූල ගුණිතය හරි. හරි. මෙතෙන්ට එනවා b වර්ග. b වර්ග. b වර්ග. right. පරස්කෘතය කරා a වර්ග ඍණ a වර්ග t ධන b වර්ග t වර්ග සමාන බිඳුව b වර්ග t වර්ග උක්ත කරන්න. b වර්ග t වර්ග සමාන a වර්ග t ඍණ a වර්ග. b වර්ග t වර්ග සමාන a වර්ග එළියට ගන්න. t ඍණ 1 හරිනේ. a වර්ග වතාවක් t ඍණ 1 එන්නේ.
ඔන්න පළවෙනි උත්තරේ හරි. මෙලෙස පවතින ටීහියාගයන් සමානව පවතී නම් මෙලෙස පවතින ටීහියාගයන් සමානව පවතී නම් ඒ කියන්නේ මේක ටිවල වර්ග සමීකරණයක් නේ. ටිවල වර්ග සමීකරණයක්. ඍණ a වර්ග t ධන a වර්ග. ටීහියාගෙන් සමානයි කියන්නේ මූල සමපාතයි. ටීහියාගෙන් සමානව ඒ කියන්නේ මූල සමපාතයි. මූල සම්පාත නිසා ඩෙල්ටා සමාන බිඳුවයි. ඍණ a වර්ග ඍණ 4ක් a c a වර්ග සමාන බිඳුව. a වල 4 වෙනි බලය 4යි b වර්ගයේ වර්ග. a වර්ගයක් කැපුණා. a වර්ග ඍණ 4යි b වර්ග සමාන බිඳුව සම්බන්ධයක් එනවා. a සමාන බිඳුව විට ඇල්ෆා බීටා හුදෙක් අතාත්තික බව පෙන්වන්න. ඒ මූල අතාත්තික බව. දැන් ගාන කියනවා a සමාන බිඳුවයිලු. a සමාන බිඳුව විට මෙතෙන්ට ඒට බිඳුව දැම්මා. බිඳුව ඍණ 4යි b වර්ග. අන්න එතනින් එනවා මොකද්ද? b සමාන බිඳුවයි. a සමාන බිඳුව විට b සමාන බිඳුවක් වෙනවා. ගාන යහනේ ඇල්ෆා බීටා කියන්නේ මූල. x වර්ග ධන ax ධන b වර්ග. මේකට දාමු ඍණ b ධන හොරින සූත්‍රය. ඍණ b ධන හොරින b වර්ග ඍණ 4ක් a c a වර්ග ඍණ 4යි b වර්ග. බෙදීම දෙකක් a එකයි. x සමාන ඍණ a ධන හොරින a වර්ග ඍණ 4ක් b වර්ග බෙදීම 2. දැන් මෙතන එනවා a සමාන බිඳුවනේ. a සමාන බිඳුවයි කියලා කියනවා ගානේ. a සමාන බිඳුව විටේට බිඳුව දැම්මා. බිඳුව ධන හොරින බිඳුව ඍණ 4යි b වර්ග බෙදීම 2. x සමාන 4 වර්ග මූලය 2යි 2යි b. ධන හොරින 2යි b ඍණ 1 වර්ග මූල බෙදීම 2. දෙකට දෙක කැපුණා. ඍණ 1 වර්ග මූලය කියන්නේ මොකද්ද? උදේ කතාත්තිකයි. ධන හොරින කියන්නේ ධන අවස්ථාවෙන් ඇල්ෆා ඍණ අවස්ථාවෙන් බීට එනවා. b ඍණ 1 මූල අතාත්තිකයි. මේකෙන් තේරුමක් නැහැනේ මෙලේ මූල සම්පාත අවස්ථාවේදී මෙලෙස පවතින ටීයාගයන් සමානව පවතී නම් එතකොට ඩෙල්ටා බිඳුවයි ඩෙල්ටා බිඳුව කරපුවාම එනවා a බිඳුවයි b මේක අදාළ වෙන්නේ නැහැ එතෙන්ටනේ. එහෙම නැත්නම් මේ අතාත්තිකයි කියන කියවෙන්නේ නැහැනේ. හුදෙක් අතාත්තික වෙන්න තනිකරම ඍණ 1 වර්ගමූලයේ සම්බන්ධයෙන් සමීකරණයක් එන්න ඕනේ. මේක අවශ්‍ය වෙන්නේ නැහැ එතෙන්ට. හරි? එතකොට අපිට ගන්න පුළුවන් දැන් බලන්න ඍණ 1 මූලයේ සම්බන්ධ වගයක්. ඒ කියන්නේ හුදෙක් අතාත්තිකයි. එහෙනම් දැන් ලියන්න පුළුවන් ඇල්ෆා සමාන b ඍණ 1 මූල කියන්නේ මොකද? ඔයගොල්ලෝ දන්නවා ඍණ 1 වර්ගමූල කියන්නේ i. අපි ඒ වාර තාත්වික සංඛ්‍යා පාඩමේදී මුල්ම දවස්වල කියලා දුන්නා ඍණ 1 මූල කියන්නේ i. මේ කියනවා bi. හෝ බීට අනිත් මූලේ ඍණ අවස්ථාවෙන් ඍණ bi. ඔන්න මූල දෙක. ඔන්න ඇල්ෆා බීටා මූල දෙක. මේ හුදෙක් අතාත්තිකයි. i එනකොට හුදෙක් අතාත්තිකයි. එම නිසා ඇල්ෆා හා බීටා හුදෙක් අතාත්තික වේ. හුදෙක් අතාත්වික වේ. හරි. අදන ගන්න.
හරි ළමයි අපි දැන් දෙවෙනි ප්‍රශ්නෙට එමු. කියවන්න p නියතයක් වන පරිදි hx සමාන x ගානේ ඍණ 3x වර්ග ධන px ධන 8 බහුපදයේ x ඍණ 2 මගින් බෙදූ විට ශේෂය 2කි. p හියාගේ සොයා a9 kx සමාන x වර්ග ඍණ x ධන 8 වන පරිදි lx සමාන hx ඍණ kx නම් lx සමාන බිඳුවේ විසඳුම් සියල්ලම සොයන්න කියලා කියනවා. right. p හොය මුලින්ම hx සමාන x ඝනය ඍණ 3x වර්ග ධන px ධන 18 බහුපදයේ x ඍණ 2 මගින් බෙදූ විට x සමාන 2 දැම්මා. h 2 2 ගානේ 8යි. 2 වර්ග 4යි 4 වරක් 3 12යි. 2යි p ධන 8. 2යි p ධන 8. h 2 කියන්නේ ශේෂය කීයද 2යි. 8 8යි 16යි 16න් 12ක් 4යි. ධන 2යි p. ඍණ 2 සමාන 2යි p. p ට ඍණ 1යි. p ට ඍණ 1යි. ඊට පස්සේ කියනවා kx සමාන x වර්ග ඍණ x ධන 8 වන පරිදි lx ශ්‍රිතය සමාන hx ඍණ kx නම් hx කියන්නේ x ඝනය ඍණ 3x වර්ග p කියන්නේ ඍණ 1යි ඍණ x ධන 8 ඍණ kx kx කියන්නේ x වර්ග ඍණ x ධන 8 සුළු කරමු x ඝනය ඍණ 3x වර්ග ඍණ x ධන 8 ඍණ x වර්ග ධන x ඍණ 8 කැපුණා x ඝනය ඍණ 4x වර්ග x කැපුණා lx සමාන බිඳුවේ විසඳුම් සියල්ල සොයන්න සාධක එනවා x ඍණ 4 lx සමාන බිඳුව x වර්ග x ඍණ 4 සමාන බිඳුව x සමාන බිඳුව හෝ x සමාන 4 ලෙසි ගානක් හදන්න හරි ළමයි අපි බලමු දැන් තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නයේදී අපි අසමානතා ගැටලුවක් තමයි සාකච්ඡා කරන්නේ. රයිට් බලන්න. ගණිතව්‍යුහණය උපයෝගී කරගනිමින් දෙකේ n ධන 1 විශාල n වතාවක් n ඍණ 1 බව පෙන්වන්න. රයිට්. ලියා ගන්න දෙකේ n ධන 1 විශාල n වතාවක් n ඍණ 1 බව පෙන්වනලු ගණිතබ්බින මූල ධර්මයෙන්. right. පටන් ගන්න n සමාන 1 අවස්ථාව දෙකේ 1 ධන 1 විශාල 1 ඍණ 1 4 බිඳුව. හරිනේ? බිඳුවට වඩා 4 විශාලයි. එම නිසා n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. n සමාන p අවස්ථාව දෙකේ p ධන 1 විශාල p වතාවක් p ඍණ 1. මෙයා සමීකරණ අංක 1. n සමාන p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු.
n සමාන p ධනයකට මෙතන හදන්න ඕනේ p ධන දෙක. ඒ සඳහා පළවෙනි එක වැඩි කරන්න දෙකෙන්. දෙක වැඩි කිරීම දෙකේ p ධනයක විශාල. 2යි p වතාවක් p ඍණ 1. දෙකේ p ධන දෙක විශාල. 2යි p වතාවක් p ඍණ 1. ඔන්නෝම හරි. මෙන්න මෙයාට වඩා කුඩා කියලා අපි හදන්න ඕන ළමයි. මෙතෙන්ට p ධනයක මෙතෙන්ට p. අනේක තමයි සාධනය කරන්න ඕනේ. දෙකේ p ධන දෙක විශාල 2යි p වතාවක් p ඍණ 1ට වඩා කුඩා කියලා පෙන්විය යුතුයි p ධනයක p. p ධනයක වතාවක් p ඔන්නෝක පෙන්වන්න ඕනේ. මෙයාට වඩා මෙයා කුඩා කියලා පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ අපි පෙන්වන්න ඕනේ 2යි p වතාවක් p ඍණ 1ට වඩා මෙන්න මේක කුඩා කියලා. ඔක තමයි සාධනය කරන්න ඕනේ. මේක වෙන්නේ කොහොමද කියන එක සුළු කරලා බලමු. 2යි p වර්ග ඍණ 2යි p. p වර්ග ධන p. මේක එහා පැත්තට ගියා p වර්ග. මේක මේ පැත්තට ආවා ඍණ 3යි p. විශාල බිඳුව. හරි? එතකොට අපිට එනවා p ගෙන් වැඩි කරොත් එහෙම එන්නේ p ඍණ 3. p ඍණ 3. ඔන්න ඔතනින් පටන් ගන්න ඕනේ. p වර්ග ඍණ 3යි p විශාල බිඳුව කියන තැනින් තමයි පටන් ගන්න ඕනේ. ඒ සඳහා p බිඳුවට වඩා විශාලගයක් නේ. p 3ට වඩා විශාලයි කියලා ගන්න වෙනවා. p විශාල 3. නිකිලයක් අපි උත්තරේ හදාගන්න මේක සුළු කළා තමයි බලන්න ඕනේ. රයිට් ඒක අපි පැත්තක හදා ගන්නවා මෙහෙම. p විශාල 3 ලෙස ගත හැක. ඔක ගන්න පුළුවන්. p කෙනෙක් කෙනා එකට වැඩිය විශාලයි, දෙකට වැඩිය විශාලයි, තුනට වැඩිය විශාලයි. p ඍණ 3 විශාල බිඳුව. p ගෙන් වැඩි කරා දෙපැත්තම. p ධන නිකිලයක්නේ. වෙනසක් වෙන්නේ අසමානතා වැඩි කරාට. p වර්ග ඍණ 3යි p විශාල බිඳුව. දෙපැත්තටම p වර්ග එකතු කරා. දෙපැත්තටම p වර්ග එකතු කරා. ඊළඟට දෙපැත්තටම එකතු කරා p. දෙපැත්තටම එකතු කරා p වෙනසක් වෙන්නේ නැහැ. 2යි p වර්ග ඍණ 2යි p විශාල. p වර්ග ධන p. මේකෙන් 2යි p එළියට ගන්න. p ඍණ 1. p එළියට ගන්න p ධන 1. ඔන්න ඕකෙන් ලැබෙනවා 2යි p වතාවක් p ඍණ 1ට වඩා p ධන 1 p කුඩයි කියලා මෙතනින් එනවා. මෙයාට වඩා මෙයා කුඩා, මෙයාට වඩා මෙයා කුඩා නම් කෙලින්ම ලියනවා මෙයාට වඩා මෙයා කුඩා. 2 p ධන 2 විශාල p ධන 1 වතාවක් p. හරිනේ? දැන් ලැබෙනවා එන්ට p ධන 1 යෙදූ ප්‍රකාශනෙමි. එන්ට දාන්න p ධන 1 p ධන 1 මෙතෙන්ට p ධන 1 දැම්ම p. හරි. ඒක n සමාන p ධන 1ට සත්‍ය වෙනවා. එම නිසා n සමාන p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. ප්‍රතිඵලය සත්‍ය වේ. ඔන්න n සමාන p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ. මේ ටික අවශ්‍ය නැහැ. මේ කටු වැඩක් ඈ. මේ කටු වැඩක්. මේක පැත්තක පේන්න තිබ්බහම හරි. දැන් ඔන්න උත්තරේ ඇවිල්ලා. එහෙනම් අවසානයේ ලියන්න ඕන මොකද්ද? මෙන්න මෙහෙම ලියන්න ඕන. හදලා ඉවරලා අවසානයේ මෙතනින් පස්සේ මේ ඡේදය ලියන්න ඕනේ. මොකද්ද? n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන ලදී. n සමාන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන ලදී. n සමාන p අවස්ථාවට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කිරීමෙන් n සමාන p අවස්ථාවට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කිරීමෙන් n සමාන p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය බව පෙන්වන ලදී. එම නිසා ගණිතබ්බ වන මූලධර්මයෙන් සියලු ධන නිකිලමෙන් සඳහා
ප්‍රතිඵලය සත්‍ය වේ. ප්‍රතිඵලය සත්‍ය වේ. හරි. දැන් ගන්න හදාගන්න. හරි ඊළඟ ප්‍රශ්නට අපි යමු ළමයි. හතරවෙනි ගැටලුව බලන්න. වෙනස් වයස් වලිනුත් පිරිමි ළමයි 12 දෙනෙක් කණ්ඩායම් දෙකකට බෙදීමට අවශ්‍යව ඇත. එක කණ්ඩායමක ළමුන් 8 දෙනෙක්ද අනෙක් කණ්ඩායමේ ළමුන් 4 දෙනෙක්ද සිටින පරිදි එක් කණ්ඩායමට ළමුන් 6 දෙනා බැගින් සිටින පරිදි බෙදීම් කළ හැකි ආකාර ගාන සොයන්න. දැන් ළමුන් ඉන්නවා ඔක්කොම 12 දෙනෙක්. ළමයි ඉන්නවා 12ක්. කණ්ඩායම් දෙකකට බෙදන්න ඕනේ. එක කණ්ඩායමක ළමුන් 8 දෙනෙක් හා 4 දෙනෙක්. කණ්ඩායම් කරන්නේ 8යි 4යි. 8 දෙනෙක් හා 4 දෙනෙක් තේරිය හැකි ආකාර 1208 වැඩි කිරීම 404. 12න් 8ක් ගත්ත ඉතිරි 4යි 4 දෙනා වෙනම ලෙව්වා 404. සුළු කරන්න 12 ක්‍රමා 12න් 8ක් 4යි 8 ක්‍රමා 4 ක්‍රමා 4න් 4ක් බිඳුවයි 4 ක්‍රමා මේක ලෙව්වා 8 ක්‍රමා 9 10 11 12 බෙදීම 1 2 3 4 වැඩි කිරීම 8 ක්‍රම මේක 1යි කැපිලා ගියා බිඳුවේ ක්‍රම ආරෝපිත 1යි 8 ක්‍රම කැපුණා සුළු කළ උත්තරය ගන්න 4 වරක් 3 12 කැපුණා දෙවරක් 5යි දෙවරක් 5යි එතකොට එනවා 9 වරක් 5 11 වරක් 5 55 වැඩි කිරීම 9 9 වරක් 5 45යි 4ක් ඉතිරි 9 වරක් 5 45යි 4යි 49යි 495යි 495යි දෙක එක් කණ්ඩායමට 6 දෙනයි එක් කණ්ඩායමට ළමුන් 6 දෙනා බැගින් තේරිය හැකි ආකාර 1206 වැඩි කිරීම 606. කණ්ඩායමේ තරම සමාන නම් තරම සමාන ක්‍රමාරෝපිතයෙන් බෙදන්න ඕනේ. 6 6නේ. 6 6 නම් බෙදන්න ඕනේ 6 කණ්ඩායම් දෙකයි දෙකේ ක්‍රමාගෙන් බෙදන්න ඕනේ. වගේ තරම සමාන අවස්ථාවලට කැඩුවොත් ඒක ක්‍රමාරෝපිතයෙන් බෙදෙන්න ඕනේ. 12 6 12 12න් 6ක් 6යි 6යි 606 6 බිඳුව 6 1 8 2 ක්‍රමා 2යි 6 ක්‍රමා කැපුණ 7 8 9 10 11 12 බෙදීම 8 1 2 3 4 5 6 වැඩි කිරීම භාගේ දැන් සුළු කරගන්න 6 වරක් 2 12යි. අවරක් 2 12යි. එතකොට එනවා 3 වරක් 3 9යි. 4 වරක් 2 8යි. 7 2 3 10 11 බෙදීම 2 මේ පහ කපලා නෑනේ 5 වරක් 2යි. එතෙන්ටත් 2. මේ 2යි මේ 2යි කැපුණා. සමාන.
දැන් සුළු කළ ගන්න. දෙවරත් 3 6යි. 11 සරක් 6 66යි. වැඩි කරා 7න්. 4ක් 42යි. 4ක් ඉතිරි. 4ක් 42යි. 4යි 46යි. 462යි. right. අදන් හරි ළමයි අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට එමු. පස්වෙනි එක අපි කතා කරන්නේ සල් රේඛාව ගැටලුවක්. right බලන්න කියවන්න. 2x ඍණ 3y ධන 3c සමාන බිඳුව. ආදි වශයෙන් සල් රේඛා හතරක් දීලා තියෙනවා. මේ සල් රේඛා මගින් සෑදෙන සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මේ බව පෙන්වන්න කියලා කියනවා. right. රූප සටහන අඳින්න සමාන්තරාශ්‍රයක් දීලා තියෙනවා. සමාන්තරාශ්‍රය ABCD සමීකරණ දාගමු. 2x ඍණ 3y ධන 3c ඊළඟට 2x ඍණ 3y අනුක්‍රමන සමාන ඒවා සම්මුඛ පාද වලට එන්න ගන්න ඕනේ. මේක 2y ඍණ 3x ධන c මේක 2y ඍණ 3x ධන 2c සමාන බිඳුව. මේ සල රේඛා දෙක අතර ලම්බ දුර d කියලා ගමු. ලම්බ දුර. ලම්බ දුර සිද්ධාන්තයේ දාලා d හොයනවා. කොහමද එන්නේ? අන්තක්ඛණ්ඩවල අන්තරය c ඍණ 3c බෙදීම 2 වර්ග ධන 3 වර්ගයේ වර්ගමූල. මේ රේඛා දෙක අතර ලම්බ දුර එනවා 2c බෙදීම 2 වර්ග 4යි 3 වර්ග 9යි 4යි 13යි. ඔන්න ඕක ලැබෙනවා D. සමාන්තරාශ්‍රයක වර්ගඵලය වෙන්නේ ආධාරකයේ වැඩි කිරීම ලම්බකෝස. ලම්බකෝසාරේ ආධාරක පාදයේ දිග හොයන්න ඕනේ. AB දිග හොයන්න ඕනේ. AB දිග හොයන්නේ AB ඛණ්ඩාංක හොයන්න ඕනේ. එහෙනම් ඛණ්ඩාංක වෙන වෙනම හොයමු. A ඛණ්ඩාංක A සෙවීම සඳහා මේ දෙක සුළු කරන්න. 2x ඍණ 3y ධන 3c සමීකරණාංක 1 2y ඍණ 3x ධන 2c සමීකරණාංක 2 ඔය දෙක සුළු වුණාම එනවා ඒ ලක්ෂයේ ඛණ්ඩාංක. හරි. සුළු කරන්න. පළවෙනි එක වැඩි කරා 3න් දෙවෙනි එක වැඩි කරා 2න් 3න් වැඩි කරා 3 අර 2 6යි 2න් වැඩි කරා 6 එකතු කරා කැපුණා. ඍණ 9ක් y ධන 9ක් c දෙවරක් 2 4ක් y ධන දෙවරක් 2 4ක් c සමාන බිඳුව. ඍණ 5යි y සමාන 9 4යි 13යි c y සමාන 13ක් c බෙදීම 5. y ඛණ්ඩාංකය මෙතන 13යි c බෙදීම 5. x ඛණ්ඩාංකය y ආදේශ කරා 1ට 1න් 2යි x ඍණ 3යි y y 13ක් c බෙදීම 5 ධන 3ක් c පළවෙනි එකට ආදේශ කරා 2x මෙතන 5 3 15යි මෙතන 39යි c 5 3 15යි c බෙදීම 5 9න් 5ක් 4යි 3න් එකක් 2යි 5යි දෙවරක් 12යි x 12යි c බෙදීම 5 ඔන්න xy මේක 12යි c බෙදීම 5 ඔන්න ඒ ලක්ෂය හරි. දැන් හොයන්න b ලක්ෂය. b සෙවීම
2x ඍණ 3y ධන 3c සමාන බිඳුව කියන එකයි මේකයි සුළු කරනවා. 2y ඍණ 3x ධන c 2 මේ දෙක සුළු කළ ගන්න xib ලක්ෂය ඛණ්ඩාංක. මේ දෙක සුළු කරන්න පළවෙනි එක වැඩි කරා 3න් දෙවෙනි එක වැඩි කරා 2න් 3 අර 2 6යි මේක වැඩි කරා 3න් 3 අර 2 6යි මේක වැඩි කරා 2න් 2 අර 3 6යි කැපෙනවා x 3 අර 3 9ක් y 9ක් c 2y ඍණ 3x ධන 3යි 2x ඍණ 3ක් y ධන 3යි c 2y ඍණ 3x ධන c ඊළඟට ධන 2 වර 2 4ක් y ධන 2යි c 9න් 4ක් 5යි y 9යි 2යි 11යි c y සමාන 11යි c බෙදීම 5 ඕම් මෙතන y ඛණ්ඩාංකය 11යි c බෙදීම 5 x ඛණ්ඩාංකය y ආදේශ කරා 1ට 2යි x සමාන 3යි y 11යි c බෙදීම 5 ඍණ 3යි c පොදු හරය 5 33යි c ඍණ 15යි c මෙතන 13න් 5ක් 8යි දෙකෙන් එකක් 1යි 2යි දෙකෙන් එකක් 1යි දෙකෙන් බෙදුවා 9යි c බෙදීම 5 මේ ඛණ්ඩාංකය 9යි c බෙදීම 5 හරි දැන් ඛණ්ඩාංක දෙක හරි දැන් ගන්න AB දුර AB දුර සමාන x ඛණ්ඩාංක අන්තරය 12යි 105 ඍණ 9යි 105 වර්ග ධන y ඛණ්ඩාංක අන්තරය 13යි 105 ඍණ 11යි 105 වර්ග සමාන 12න් 9ක් 3යි 3 වර්ග 9ක් c වර්ගයට 25 13න් 11ක් 2යි 13න් 11ක් 2යි 2 වර්ග 4ක් c වර්ගයට 25 9 4යි 13යි c වර්ගයට 25 වර්ගමූල එතකොට එනවා මූල 13යි c බෙදීම 5 ABCD වර්ගඵලය ABCD වර්ගඵලය සමාන ආධාරක පාදයේ AB වැඩි කිරීම ලම්බකුස H AB දුර මූල 13ක් c බෙදීම 5 H ලම්බකුස හොයාගත්තා 2ක් c යට මූල 13 මූල 13 කැපුණා උත්තරය එනවා 2යි c වර්ගයට 5 right අදන ගන්න හරි ළමයි අපි අවසානයේ කතා කරේ සරල රේඛා ප්‍රශ්නයක්. සරල රේඛාවෙන් ක්‍රීඩ ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම විභාගයට එනවා. මොකද දැන් සරල රේඛාව රචනා වලට එනවා බොහොම අඩුයිනේ. රචනා ප්‍රශ්නෙට පොඩි කොටසක් තමයි සරල රේඛාවෙන් ඇතුළත් කරන්නේ. රචනා ප්‍රශ්නේ සම්පූර්ණ විභාගදී දැන් දෙනු ලබන්නේ වෘත්තයේ පාඩමෙන්. වෘත්තෙන් තමයි සම්පූර්ණයෙන්ම ගාන කරකවන්නේ. ඒක නිසා සරල රේඛාවට වැඩි බරක් දෙන්නේ කෙටි ප්‍රශ්න වලට තමයි විභාගෙදී. ඒක නිසා සරල රේඛාව හොඳ දැනුමක් තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් කෙටි ප්‍රශ්නයක් කරගන්න. උමත් විනාඩි 3කින් කරන්න සරල රේඛාව අමාරු ටිකක් අර දිගට සුළු කිරීම තියෙන හින්දා වේගය වැඩි කරගෙන විනාඩි 3ට හුරු වෙන්න ඕන සරල රේඛාව කොහොමත්. හරි.
එවන අදත් අපි ප්‍රශ්න 5ක් සාකච්ඡා කරා. ඉදිරි අපි ප්‍රශ්න 7ක සාකච්ඡාවකට ක්‍රමක්‍රමයෙන් එනවා. තාම අපි ඉන්නේ ප්‍රශ්න 5 සීමාවේ. මේ ප්‍රශ්න 5 තුළින් යම් අවබෝධයක් ශුද්ධ ගණිතයේ පිළිබඳව ඔයගොල්ලෝ කරලා තියෙන පාඩම් පිළිබඳව ලබා ගන්න ඇති කියලා මම හිතනවා. හරි. ඒක නිසා දැන් මේ කිසියම් කෙනෙක් ඔය මගේ quiz papers ඒ කියන්නේ කෙටි ප්‍රශ්න සාකච්ඡාව බලලා නැත්නම් දිගට මේකේ ඉඳන් බලන්න. මොකද ඒකේ ඉඳන්ම ඒවැ හොඳ ප්‍රශ්න සමූහයක් මම සාකච්ඡා කරමින් එනවා. ඉදිරියටත් අපි දිගට මේ වැඩපිළිවෙල මේ විදිහටම අරගෙන යනවා විභාගයේ දක්වාම. ඒක නිසා මගේ පන්ති ආවත් නාවත් ඒක ගැටලුවක් නෑ. ඔයගොල්ලෝ මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම අනිවාර්යයෙන්ම බලලා යම් දැනුම වර්ධනය කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ශුද්ධ ගණිතය පිළිබඳව. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒක කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒත් එක්කම මගේ YouTube එකට ඔයගොල්ලෝ subscribe එකක් දාන්න කියලා මම කාර්යයක් ඉල්ලා සිටිනවා. මොකද subscribers වැඩි වෙන තරමට මට මේක ඉස්සරහට හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් නිසා. හරි. එhmenan අදට අපි අවසන් කරනවා. ඊළඟ දවසෙත් අපි මේ වගේම ප්‍රශ්න පත්‍රයකින් හමු වෙනවා. ආයුබෝවන්.